ආයිබෝන් දුවේ පුතේ අද අප එකතු වෙන්නේ උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණ වේදයේ විෂය ධාරාවේ 13 වසරේ 4 වෙනි නිපුණතාවයේ 4 අනුමාතෘකාව පාලන පද්ධති කියන පාඩමේ දෙවෙනි කොටසත් එක්ක මම ගිය සතියේ පොරොන්දු වෙච්ච විදිහටම අද ඔයගොල්ලෝත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ කොටස් ටික බලන්න ආඩිනෝ මෘදුකාංගයක් පරිගණකයට ස්ථාපනය කරගන්න ආකාරයත් අපි කතා කරනවා ආඩිනෝ පරිපථ සඳහා වැඩසටහන් ලියන ආකාරය අද මම කතා කරනවා. ඒ වගේම ස්වයංක්‍රීයව නිවන දැල්වෙන ආලෝක විමෝචක ඩයෝඩයක් කොහොමද ආයතන බෝඩයක් භාවිත කරලා නිර්මාණය කරගන්නේ කියලා කතා කරනවා. ඒ වගේම ස්වයංක්‍රීයව නිවන හා දැල්වෙන ආලෝක බල්බයේ LED බල්බයේ වෙනුවට සූත්‍රිකා පහනක් නිර්මාණය කරගන්න රිලේ එකක් එහෙම නැත්නම් පිළියවනයක් භාවිත කරන්නේ කොහොමද කියලා අද අපි කතා කරනවා. අද කතා කරන්නේ එතකොට ස්වයංක්‍රීයකරණය ඉගෙන ගන්න ළමයට ජීවිතේ ඉතාම වැදගත් පාඩමක්. gedara තියෙන සියලුම ස්වයංක්‍රීය කටයුතු සියලුම වැඩ කටයුතු ස්වයංක්‍රීයකරණය කරගන්න මූලික අඩිතාලම ගන්න පුළුවන් පාඩමක්. ඒකට අද පාඩමත් එක්ක මුලින් ඉඳලා අග වෙනකන් ඉතාම හොඳට එකතු වෙලා හිටියොත් ඔයගලන්ට පුළුවන් මෙන්න මේ ඉගෙනුම් පළ ටික ලබා ගන්න. බලන්න ආඩිනෝ මෘදුකාංගය පරිගණකයට ස්ථාපනය කරගැනීමේ හැකියාව ලබා ගන්නවා. ඒකට ඒකත් මම කියලා දෙනවා. ආඩිනෝ පරිපථ සඳහා වැඩසටහන් ලියීමේ හැකියාව ලබා ගන්නවා. ඒකට ඒකෙත් අපි ආරම්භක පියවර අද තියෙනවා. ඒ වගේම ස්වයංක්‍රීයව නිවන දැල්වෙන ආලෝක විමෝචක ඩයෝඩයක් නිර්මාණය කරලා ඒ නිර්මාණය කරපු ආලෝක විමෝචක ඩයෝඩය වෙනුවට ස්වයංක්‍රීයව නිවන දැල්වෙන සූත්‍රිකා පහනක් දක්වා මේ පරිපථය දියුණු කරන්නේ කොහොමද කියලා අද අපි කතා වෙනවා. එහෙනම් වැඩි කතා නැතුව අපි අද පාඩමත් එක්ක එකතු වෙමු. හොඳයි පුතේ එහෙනම් අපි අද පාඩම ආඩිනෝ මෘදුකාංගය අපේ පරිගණකයට ස්ථාපනය කරගෙනම පටන් ගමු. එහෙම නැත්නම් අපි කියනවා software එකක් පරිගණකයට install කරනවා කියලා. එතකොට ආඩිනෝ මෘදුකාංගය අපේ පරිගණකයට ස්ථාපනය කරගන්න අපිට ආඩිනෝ වෙබ්සයිට් එකට යන්න වෙනවා. එතකොට මේක කරන්නම් ඔයාලට අන්තර්ජාලයේ තියෙන අන්තර්ජාල පහසුකම් තියෙන කම්පියුටර් එකක් අවශ්‍යයි නේද? එතකොට අන්නේ කම්පියුටර් එක භාවිත කරලා අපිට ගිය හැකි මෙන්න මේ දක්වා තියෙන වෙබ් ලිපිණයට. ඉතින් සාමාන්‍යයෙන් අපි වෙබ් ලිපිණ මතකේ තියාගෙන ඉන්නේ නැහැනේ නේද? අපිට මේක කරගන්න පුළුවන් Google search එකක් කරලා. හොඳයි. අපි බලමු එහෙනම් කොහොමද අපි ආඩිනෝ මෘදුකාංගය අපේ පරිගණකයට install කරගන්නේ කියලා. හොඳයි පුතේ. ඒකට මම මුලින්ම අපි භාවිතා කරන වෙබ් බ්‍රවුසර් එක නේද? වෙබ් බ්‍රවුසර් එක ඕපන් කරගන්න ඕනේ. එතකොට මේ තියෙන්නේ අදාළ සයිට් එක. හොඳයි මම මෙතෙන්ට යන්න කලින් මේක මුලින් ඉඳලාම යන්න හැටි කියලා දෙන්න. මම එතකොට මේක ඔෆ් කරලා දාන්නම්. ඊට පස්සේ මම ස්ටාර්ට් මෙනු එකට යනවා මේ විදිහට. ගිහිල්ලා අපි භාවිතා කරන වෙබ් බ්‍රවුසර් එක මේ ස්ටාර්ට් මෙනු එකෙන් තෝරගන්න පුළුවන්. මම Firefox භාවිතා කරන්නම්. එතකොට අපි search එකේ i කියලා ගහනකොට Firefox එනවා මේ විදිහට. මෙතන open link එකෙන් අපිට open කරගන්න පුළුවන්. එතකොට අලුත්ම Firefox window එකක් මේ විදිහට open වෙනවා. එතකොට මේකේ නම් home page එක Google කියලා සකසලා තියෙන හින්දා අපිට Google search engine එකට ගෙලින්ම යනවා නේද? එහෙම නැත්නම් Google කියලා මෙන්න මේ address bar එකේ ගහලා enter කරපුවාම අපිට Google site එකට යන්න පුළුවන්. web search engine එකට යන්න පුළුවන්. ඉතින් මෙතන අපිට ගහන්න පුළුවන් Arduino home page කියලා නේ. එතකොට මේ save වචන අපි මේ විදිහට search කරපුවාම Arduino home මෙන්න මේ වගේ page එකක් open වෙවි ඔයගොල්ලන්ට. එතකොට Arduino home කියන එකට මම මෙතන click කරනවා. බලන්න ඒ click කරපුවාම අපිට මේ වගේ window එකක් open වෙනවා. එතකොට මේක තමයි Arduino home page එක. එතකොට මේකේ විවිධ menus තියෙනවා. මේ තියෙන්නේ නේද? එතකොට මේකේ software කියලා තියෙනවා link එකක්. එතකොට මෙන්න මේ software එකට ගිහිල්ලා downloads කියන link එක click කරපුවාම අපි මෙන්න මේ page එකට යොමු කරනවා. එතකොට මේ තියෙන web page එකට අපි යොමු වුණාට පස්සේ අපිට මේ විදිහට scroll කරන්න පුළුවන්. එතකොට download Arduino IDE කියලා මෙන්න මෙහෙම කොටසක් තියෙනවා. එතන මෙහා පැත්තෙන් තියෙනවා බලන්න Windows installer. Windows 7න් පසු ආපු සියලුම සංස්කරණයන්ට මේක ගැලපෙනවා කියලා තියෙනවා. ඊට පස්සේ Mac OS, ඒ කියන්නේ Apple පරිගණක වලට link එකක් තියෙනවා. ඒ කියන්නේ Apple පරිගණක වලට ගැලපෙන මෘදුකාංගය install කරගන්න පුළුවන්. ඒ වගේම Linux මේ කාර්ය විවිධ පද්ධතීන් වලට ගැලපෙන මෘදුකාංගය බාගත කරගන්න. එහෙම නැත්නම් download කරගන්න විවිධ links රාශියක් තියෙනවා. ඉතින් මම අපිට ගැලපෙන්නේ මම පාවිච්චි කරන්නේ Windows. එතන Windows installer කියන මෙන්න මේ link එක click කරනවා. එතකොට අපිට මේ වගේ page එකක් එනවා.
මේ page එකෙන් පුතේ අහන්නේ contribute to the Arduino software කියලා. ඒ කියන්නේ අපි මුලින් කතා කරා Arduino කියන්නේ විවෘතකේත මෘදුකාංග පද්ධතියක් කියලා. එතකොට මේක නොමිලේ තමයි අපිට දෙන්නේ. හැබැයි මේක අපිට නොමිලේ දෙන්න මේක පිටිපස්සේ ලොකු ටීම් එකක්, ටීම් වර්ක් එකක්, කැපවීමක් තියෙනවා. එතකොට මේ කට්ටිය හදන්නේ මේ ඕපන් සෝස් මෘදුකාංග හදන පුද්ගලයන් උත්සාහ කරන්නේ ලෝකයේ සියල්ලන්ටම සමානාත්මතාවයෙන් සලකන්න. ඒතර මේ කට්ටියගේ එෆර්ට් එකට උදව්වක් විදිහට අපිට ඕන නම් කන්ට්‍රිබියුෂන් එකක් කර හැකි. ඒ කියන්නේ සල්ලි තියෙනවා නම් ප්‍රදානයක් කරන්න පුළුවන්. ඒතර ලංකාවේ අපිට ඉතින් මේ වගේ හැකියාවක් තියෙනවද කියන එක ප්‍රශ්නයක් නේද? ඉතින් ඕනනම් අපිට ඩොලර් 3ක් 5ක් 10ක් 50ක් මේ වගේ දෙන්න පුළුවන්. එතකොට මම ඉල්ලා සිටිනවා ඔයාලටත් පුළුවන් වෙච්ච දවසක එහෙම හැකියාවක් තියෙනවා නම් ලෝභ වෙන්නේ නැතුව මේ වගේ ප්‍රදානයන් සිද්ධ කරන්න. ඕපන් සෝස් කියන්නේ අපිව මේ ලෝකේ බේරලා තියෙන්නේ ඕපන් සෝස් හින්දා තමයි. නැත්නම් අපිට කවදාවත් ওই වගේ මෘදුකාංග පද්ධති භාවිත කරන්න වෙන්නේ නැහැ. හරි කොහොමවත් මේ වගේ ඩොනේෂන් එකක් දෙන්න තරම් අපිට හැකියාවක් නැති හින්දා මම මේ වෙලාවේ contribute and download කියන එක තෝරන්න නැතුව just download කියන මෙන්න මේ link එක click කරනවා. හොඳයි. එතකොට එනවා මේ වගේ dialog box එකක්. ඒකෙන් අහනවා save කරන්න කියලා. එතකොට මේකේ තියෙනවා executable file එකේ නම Arduino නේද? ඊට පස්සේ ප්‍රමාණය තියෙනවා බලන්න මෙගාබයිට් 112ක්. ඒතර ලොකු data ප්‍රමාණයක් නෙමෙයි. ඒ හින්දා මේක save කියන බටන් එක මම ක්ලික් කරනවා. එතකොට ඔයාලට පේනවා මගේ software එක මේ විදිහට download වෙනවා. මේ download වෙන speed එක පුතේ ඔයාලගේ ඉන්ටර්නෙට් සම්බන්ධතාවයේ වේගය මත රඳා පවතිනවා. මට නම් යන්නේ තත්පර කිහිපයක් විතරයි නේද? හොඳයි. මේ විදිහට අවසන් වෙනවා. දැන් මට මෙන්න මෙතන ක්ලික් කරලා අපේ ඉදිරි ස්ථාපන කටයුතු වලට යන්න පුළුවන්. මෙන්න මේ වගේ installation guide එකක් එහෙම නැත්නම් අපි කියනවා අපි process එක ඉස්සරහට ගෙනියන්න dialog box එකක් එනවා. එතකොට මේවා agree කරනවා මෙහෙම. ඊට පස්සේ next කරලා install කියන බටන් එක ඔබනවා. එතකොට මගේ software එක මේ විදිහට install වෙනවා. ඔය කට්ටියට බලා ගන්න පුළුවන්. හරි. එතකොට මේක install වෙලා අවසන් වෙනකන් අපිට ටික වෙලාවක් ඉන්න වෙනවා. හොඳයි. දැන් අපේ software එක install වෙලා අවසන් වෙන්න ළඟයි. හොඳයි. ඒ අවසන් වුණාට පස්සේ මෙන්න මේ වගේ dialog box එකක් එනවා. Would you like to install this device software? එතකොට මේ වගේ message කීපයක් එයි. එතකොට අපි මේවට අවසර දෙන්න ඕනේ. අපි install කියලා දෙනවා. මේන එකත් අපි install කියලා කියනවා. මේ වගේ dialog box කීපයක් අපිය වෙනවා. ඒ විවිධ device කීපයක් මේකට install කරන්න හන්නේ. ඒ ටික install කරලා ඉවරනාට පස්සේ මේ විදියට completed කියලා dialog box එකක් එනවා. ඊට පස්සේ අපිට අපේ මෘදුකාංග ස්ථාපනය වීම අවසන්. දැන් අපිට මේ dialog box එක close කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට පුළුවන් මෙතන desktop එකට shortcuts එනවා. shortcut key එක. ඒතර අපිට පුළුවන් මේ shortcut එකේ double click කරලා Arduino වැඩසටහන open කරගන්න. හොඳයි. එතකොට මම මේක open කරලා තියාගෙනම පාරෙමට එන්න. ඔන්න මම double click කරනවා. එතකොට මෙන්න මේ ආකාරයෙන් අපේ වැඩසටහන open වෙනවා. allow access. හොඳයි. මේ තියෙන්නේ අපේ මුලින්ම open කරපුවාම Arduino වැඩසටහන දිස් වෙන ආකාරය. හොඳයි. අපි එනම් යමු නැවතත් පාඩමට. හොඳයි. අපි දැන් Arduino මෘදුකාංග ස්ථාපනය කරගත්තා. ඊළඟට බලමු Arduino පරිපථ සඳහා වැඩසටහන් ලියන්නේ කොහොමද කියලා. එතකොට මෙතනදී දැනගන්න ඕන දේ තමයි මේ වැඩසටහන් ලිවීම ටිකක් අපහසුයි. හැබැයි අපිට ලියන ලද වැඩසටහන් අන්තර්ජාලයෙන් බාගත කිරීම සිදු කරන්න පුළුවන් ඕන තරම් ලියපු වැඩසටහන් තියෙනවා. ඒ වගේම තමයි පරිගණක මෘදුකාංගය ඇතුලේ sample codes ඕන තරම් තියෙනවා. ඒතර අපිට මෙන්න මේ codes දිහා බලලා ඒවා වෙනස් කරන්න විතරක් ඉගෙන ගත්තා නම් ඒ හොඳටම ඇති. හොඳද? හරි. බලමු අපි මේ වැඩසටහන ඇතුලේ තියෙන codes කියන්නේ මොනවද කියලා. මෙන්න බලන්න මේ තියෙන එතකොට Arduino මෘදුකාංගය. මේ මෘදුකාංගයේ file menu එකට ගියපුවාම අපි බලමු මේකේ examples කියලා
link එකක් තියෙනවා. නේද? option එකක්. එතෙන්ට ගියපුවම මේ බලන්න basic, digital, analog විවිධ වැඩසටහන් වලට උදාහරණ තියෙනවා. මම ගන්නම් basic blink කියන වැඩසටහන. මේ තියෙන්නේ වැඩසටහන බලන්න. එතකොට blink කියන්නේ LED එකක් පත්තු වෙන්න නිවෙන්න හදපු වැඩසටහනක්. එතකොට මේ වැඩසටහන ලියලා තියෙන හැටි. එතකොට ඒකේ කෝඩ් එක අපිට Arduino මෘදුකාංගය ඇතුළෙම ගන්න පුළුවන්. එතකොට අපිට යම් යම් වෙනස්කම් කරන්න ඕන නම් මේ කෝඩ් එක ඇතුලේ වෙනස්කම් කරගන්න පුළුවන්. හොඳයි. එතකොට මේ අවබෝධයත් එක්ක අපි නැවතත් පාඩමත් එක්ක එකතු වෙමු. හොඳයි. එතකොට වැඩසටහනක් අපි වෙනස් කරන්න නම් වැඩසටහනෙන් වෙන දේ අවබෝධ කරගන්න නම් අපි මේ වැඩසටහන් ගැන මූලික අවබෝධයක් ලබාගෙන තියෙන්න ඕනේ. එතකොට මොනවද මේ මූලිකව දැනගන්න ඕන කරුණු? මෙන්න මේවා තමයි මූලිකව දැනගන්න ඕන කරුණු. සෑම ප්‍රකාශනයක්ම සෙමිකෝලන් ලකුණෙන් අවසන් වෙන්න ඕනේ. සෙමිකෝලන් ලකුණේ අවසන් වෙන්න ඕනේ. එතකොට ඔයාලා දන්නවා මේ තියෙන සෙමිකෝලන් ලකුණ. එතකොට මේ ලකුණෙන් අවසන් වෙන්න ඕනේ. උදාහරණයක් විදිහට මේ දීලා තියෙන්නේ නේ. int A13. 13න් පස්සේ සෙමිකෝලන් එකක් තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ ඇලයිරි දෙකක් මගින් දක්වන සලකුණෙන් single line comment එකක්. comment එකක් කියන්නේ run වෙන්නේ නැති කෝඩ් එකක්. බොහෝ වෙලාවට කෝඩ් එක ගැන විස්තරයක් කරන්න අපි මේ single line comments භාවිතා කරනවා. මේ බලන්න මෙතන තියෙනවා single line comment එක. initialize digital pin LED bulletin as an output. output එක වෙනුවට තෝරාගන්න LED එක තමයි මෙන්න මේ කෝඩ් එකෙන් දක්වලා තියෙන්නේ කියලා. ඒ කෝඩ් එක ගැන විස්තරයක් කරලා තියෙනවා මෙන්න මේ කමෙන්ට් එකෙන්. එතකොට කමෙන්ට් එකක් කියන්නේ ඔන්න ඔය වගේ රන් වෙන්නේ නැති කෝඩ් එකක්. එතකොට බලන්න මෙතනත් තව කමෙන්ට් එකක් තියෙනවා. The loop function runs over and over. නැවත නැවත runs වෙන loop. ඒ කියන්නේ නැවත නැවත සංවිධාන කෝඩ් පෙළියකට අපි කියනවා loop එකක් කියලා. අන්නේ loops අපි මෙන්න මේ void loop කියන කොටස ඇතුළත් කරන්න ඕනේ කියලා කමෙන්ට් එකකින් පැහැදිලි කරලා දීලා තියෙනවා. එතකොට මෙන්න මේ ආකාරයට කමෙන්ට් සංගවන්න තමයි මෙන්න මේ ඇලයිරි දෙකක සංකේතය භාවිතා කරන්නේ. හොඳයි. අපි නැවතත් පාඩමත් එක්ක එකතු වෙනවා. බලන්න මෙන්න මේ සලකුණේ ඇලයිරක් ඊට පස්සේ ඇස්ට්‍රික් එක ආයස්ට්‍රික් එක ඊට පස්සේ ඇලයිරක්. එතකොට මෙන්න මේ සලකුණෙන් කියන්නේ মাল্টি ලයින් කමෙන්ට් එකක්. ඒක মাল্টি ලයින් කමෙන්ට් එකක් කියන්නේ ලයින් කීපයක් කමෙන්ට් එක දික් වෙනවා නම් අපිට ඔන්න ඔය ලකුණු ටික භාවිතා කරන්න වෙනවා. හොඳයි. බලමු අපි තවත් දැනගන්න ඕන කරුණු මොනවද කියලා. සංගල වරහන් සෑම විටම යුගල වශයෙන් යෙදෙනවා. කියන්නේ තනි සංගල වරහනක් තියෙන බෑදුයි පුතේ. සංගල වරහනක් ආරම්භ කරලා තියෙනවා නම් ඒක කොහේ හරි අවසානයේ සන්තුහන් වෙලා තියෙන්න ඕනේ. එතකොට සංගල වරහන් වැඩිපුර භාවිතා වෙන්නේ නැහැ. හැම වෙලෙම අරපු එකට අඩු මේ වහපු සංගල වරහනක් තියෙන්න ඕනේ. අපි බලමු ඕක ප්‍රෝග්‍රෑම් එක ලියද්දී. ඒ වගේම සංගල වරහන් ෆන්ක්ෂන් එකක කියන අපි කියන ශ්‍රිතයක් කියලා සමීකරණයක් වගේ නේද? ශ්‍රිතයක ලූප් එකක හෝ කන්ඩිෂනල් ස්ටේට්මන්ට්. කන්ඩිෂන් කියන්නේ අපි if කියන්නේ අපි if clause එකක ආරම්භය අවසානයේ සන්තුහන් කරන්න අපි සංගල වරහන් භාවිතා කරනවා. ඊළඟට ප්‍රතිදානය ලබා ගැනීම සඳහා ඩිජිටල් රයිට් කියන විධානය භාවිතා කරනවා. එතකොට මේක වෙන්නේ කොහොමද කියලා අපි ඉස්සරහට බලමු. හොඳයි. එතකොට මේ තියෙන්නේ සරල වැඩසටහනක්. අපි මෙන්න මේ වැඩසටහනෙන් මොකද වෙන්නේ කියලා මුලින් අවබෝධ කරගෙන පස්සේ මේ වැඩසටහන අපි Arduino මෘදුකාංගයේ type settings කරලා යතුරු ලියනය කරලා මේ වැඩසටහනට අදාළ පරිපථය හදලා මේකේ ක්‍රියාකාරීත්වය අපි තහවුරු කරගමු. හොඳයි. එතකොට මේ බලන්න මේ වැඩසටහනේ තියෙන void setup කියලා කොටසක් සහ void loop කියලා කොටසක්. එතකොට මෙන්න මේ කොටස void loop කොටස, මේ කොටස void setup කොටස. එතකොට void setup
කියන කොටස ආරම්භ කරලා තියෙනවා සංගල වරහනකින්. ඒක ඇතුලේ තියෙනවා pin mode 13 output කියලා. ඒ කියන්නේ 13 වෙනි pin එක output pin එක බවට පත් කරලා තියෙනවා. 13 වෙනි pin එක output pin එක බවට පත් කරලා තියෙනවා. එතකොට ඒක 13 වෙනි pin එක output pin එක කියලා කිව්වේ අපි. එතකොට අපි තමයි මෙන්න මේ command line එක type setting කරලා board එකට කියන්නේ 13 pin එක output එකක් කරන්න කියලා. හොඳයි. ඊළඟට බලන්න void loop කොටස. මේකේ තියෙන්නේ මොකද්ද කියලා බලමු අපි. digital write 13 high. ඔන්න අපිට කියනවා 13 වෙනි pin එක දැන් high කරන්න. high කියන්නේ මොකද්ද? අපි කතා කරා පළවෙනි දවසේ පාඩමෙන් high කියන්නේ on කරනවා. හොඳයි. එතකොට pin අංක 13 on කරනවා. ඒ කියන්නේ pin අංක 13ට විදුලි සංඥාවක් යවනවා. delay 1000 යවලා මිලි තප්පර 1000 ප්‍රමාද කරන්න. ඕන මිලි තප්පර 1000 ප්‍රමාද කරා. ආයෙ පාරක් 13 ලෝ කරන්න. ඒ කියන්නේ පත්තු කරලා මිලි තප්පර 1000ක් තියලා ඕෆ් කරන්න. හරි ඕෆ් කරා. ඕෆ් කරලා මිලි තප්පර 1000ක් තියන් ඉන්න. delay 1000. ඊට පස්සේ නැවත වතාවක් මේක ලූප් එකක් ඇතුලේ තියෙන හින්දා මේක ලූප් එකක් ඇතුලේ තියෙන්නේ. ලූප් එකක් ඇතුලේ තියෙන හින්දා ඒ වැඩේ ඉවරලා ආයෙ පාරක් එනවා මෙන්න මේ කෝඩ් එකට. ආයෙ පාරක් 13 වෙනි පින් එක ඔන් කරනවා. මිලි තප්පර 1000ක් ප්‍රමාද කරනවා. ඕෆ් කරනවා. මිලි තප්පර 1000ක් තියන් ඉන්නවා ඔන් කරනවා. මේක නැවත නැවත සිද්ධ කරනවා කියන්නේ මොකද්ද අපි මේ හැදුවේ පුතේ? ඔව්. ඔයාලට පැහැදිලි. මේ හැදුවේ නිවෙන දැල්වෙන LED පහනක්. හොඳයි. එතකොට ඔන්න ඔය ආකාරයට අපිට පුළුවන් ස්වයංක්‍රීයව නිවෙන දැල්වෙන පරිපථයක් නිර්මාණය කරගන්න. හොඳයි. ඊළඟට අපි බලමු මේ පරිපථය මේ කෝඩ් එක නැත්නම් කේත අපි කොහොමද Arduino මෘදුකාංගයේ type setting කරගන්නේ කියලා. හොඳයි පුතේ. මේ තියෙන අපේ Arduino මෘදුකාංගය. එතකොට මම මේ මෘදුකාංගයට ගිහිල්ලා file menu එකට ගිහිල්ලා new document එකක් open කරගන්නවා. එතකොට අලුතෙන්ම document එකක් open කරගත්තාම ඔන්න ඔය ආකාරයට තමයි දිස් වෙන්නේ. එතකොට ඒකේ තියෙනවා බලන්න දැන් අපි දන්නවා මේකේ තියෙනවා නේද? void setup කියලා කොටසක් තියෙනවා. එතකොට setup එක ඇතුලේ මේ ආරම්භ කරපු සංගල වරහන තියෙනවා. එතකොට සංගල වරහන ඇතුලට අපිට දාන්න ඕනේ එකපාරක් පමණක් රන් වෙන කෝඩ්ස්. ඒ කියන්නේ සැකසුම් සකස් කරගන්න රන් වෙන කේත peeri. එතකොට අපි කතා කරේ නිවෙන දැල් වෙන බල්බයක් සඳහා කේතයක් ලියන්න. හොඳයි. එතකොට මම ලියනවා මේකේ pin mode 13 output කියලා. ඉවර කරන්න ඕනේ මොකෙන්ද? semicolon එකකින්. බලන්න pin mode කියන එක තැඹිලි පාට වුණා. දුවල පුතාලට පැහැදිලි නැතුව ඇති මම අකුරු වල ප්‍රමාණය විශාල කරන්නම්. මම හිතනවා දැන් පැහැදිලි ඇති කියලා. හොඳයි. බලන්න pin mode 13 output. දැන් අපිට පුළුවන් එතකොට අපි දන්නවා මේ void setup කියන කොටසෙන් එකපාරක් පමණක් රන් වෙන කොටස් ටික අපි දැන් type setting කරගත්තා. අපිට අවශ්‍ය වෙන්නේ නිවෙන දැල්වෙන විදුලි බල්බයක් සකස් කරන්න නම් output pin එකක් නම් කරගන්න විතරයි. එහෙනම් 13 වෙනි pin එක output එක කරගත්තා. දැන් මම කියා හිටියේ බලන්න pin mode කියන එක තැඹිලි පාට වුණා. output කියන එක නිල් පාට වුණා. එතකොට මේවා keywords. එතකොට keywords type කරද්දී ඔන්න ආකාරයෙන් පාට වෙනස් වෙලා පෙන්වනවා අපිට. එතකොට දැන් අපිට දැනගන්න පුළුවන් එකෙන් අපි අතරින් වැරද්දක් උනේ නැහැ කියලා. උදාහරණයක් විදිහට මෙහෙම හිතන්න. මම output එකේ මෙන්න මේ T අකුර simple ගහුවා කියලා හිතන්න. ඔන්න. එතකොට output කියන එක නිල් පාට උන්නේ නැහැ. එතකොට මම දන්නවා ටග් ගාලා කොහේ හරි වැරද්දක් වුණා කියලා. ඉතින් එතකොට මට ඒක දිහා නැවත බලලා නිවැරදිව මේ ආකාරයට type setting කරගන්න පුළුවන්. හොඳයි. ඊට පස්සේ දැන් අපිට නැවත නැවත run වෙන කොටස් ටික නැවත නැවත දාව වෙන කොටස් ටික type setting කරගන්න අවශ්‍යයි. ඒක කරන්නේ void loop කියන කොටස ඇතුලේ. හොඳයි. ඊට පස්සේ ඔන්න මම මෙතෙන්ට එනවා. අපි කරන්න ඕනේ මොකද්ද මුලින්ම? ඔව්. digital write බලන්න තැඹිලි පාට වුණා. type setting කරපු විදිහ බලන්න. W අකුර capital. එතකොට මේක capital simple ભેදයක් තියෙන. එහෙම නැත්නම් අපි කියනවා case sensitive වැඩසටහන් තමයි Arduino එකට ලියන්නේ. capital simple ભેදයක් තියෙනවා.
ඉතින් හරියටම මේවා මේ විදිහටම type setting කරන්න. නැත්තම් අපිට අවශ්‍ය දේ සිද්ධ වෙන්නේ නැහැ. හොඳයි digital right. හොඳයි ඊට පස්සේ මම වරහණක් දානවා 13. අපි කියනවා high කරන්න කියලා. HIGH colon එකකින් ඉවරයි. ඊට පස්සේ delay 1000 මිලි තප්පර 1000ක් ප්‍රමාද කරන්න කියලා මම ලියනවා. ඊට පස්සේ අපි මොකද කරන්නේ? digital right 13 අපි low කරනවා. semicolon එකක් තිබ්බා. දැන් low කරලත් digital right සමා වෙන්න low කරලා ඉවරයි අපි දැන් ඊට පස්සේ delay 1000 මිලි තප්පර 1000ක් ප්‍රමාද කරනවා. හොඳයි. එතකොට මෙන්න මේ වැඩසටහන අපි ඊළඟට කරන්න ඕනේ අපේ බෝඩ් එකට අප්ලෝඩ් කරන එක. පැහැදිලිද? හොඳයි. අප්ලෝඩ් කරන්න යනකොට අපි මුලින්ම කරන්න ඕනේ අපේ බෝඩ් එක පරිගණකයට සම්බන්ධ කරගන්න ඕනේ. හොඳයි. අපි සම්බන්ධ කරගමු අපේ බෝඩ් එක පරිගණකයට. හොඳයි පුතේ මේ තියෙන්නේ Arduino Uno පුවරුවක්. ඒතර මේ තියෙන්නේ Arduino Uno පුවරුවක්. එතකොට මෙන්න මේ Arduino Uno පුවරුවත් එක තමයි අද අපි වැඩ කරන්න යන්නේ. එතකොට ඔයාලට පැහැදිලි මේකේ කොටස් ටික අපි කතා කරා ගිය සතියේ නේද? කලින් පාඩමේ. දැන් අපි මේක අපේ පරිගණකයට සම්බන්ධ කරගන්න ඕනේ. නේද? ඒතර ඒකට අපි භාවිතා කරනවා මේ වගේ USB කේබල් එකක්. ඒතර මේ USB කේබල් එකේ Arduino පුවරුවට සම්බන්ධ කරන්න ඕනේ පැත්ත. මේ මම දැන් පෙන්වන පැත්ත මේක මම සම්බන්ධ කරනවා Arduino පුවරුවට මෙන්න මේ ආකාරයට. හොඳයි. ඊට පස්සේ මට පුළුවන් අපේ පරිගණකේ USB සම්බන්ධකයට මේ Arduino බෝඩ් එක සම්බන්ධ කරගන්න. ඒතර මම මේක මෙන්න මේ ආකාරයට සම්බන්ධ කරගන්නවා. හොඳයි. එහෙම සම්බන්ධ කරපුවාම ඔයාලට දැන් පේනවා බලන්න power LED එක on වුණා. power LED එක on වුණා. එතකොට අපි දන්නවා දැන් බෝඩ් එකට විදුලිය සැපේනවා කියලා. හොඳයි. මෙහෙම සම්බන්ධ කරගත්තට පස්සේ කරන්න ඕන දේ අපි ඊළඟට බලමු. හොඳයි පුතේ. ඒ විදිහට බෝඩ් එක අපේ පරිගණකයට සම්බන්ධ කරගත්තට පස්සේ අනිවාර්යයෙන්ම කරන්න ඕනේ අති විශේෂ සුවිශේෂී වැඩක් තියෙනවා. හොඳට බලාගන්න එක. ඔන්න ආයෙත් මම කියනවා මේ විදිහට බෝඩ් එක සම්බන්ධ කරාට පස්සේ කරන්න ඕනේ සුවිශේෂී වැඩක් තියෙනවා. ඔන්න හොඳට බලාගන්න. ඒතර මේක අපි මුලින්ම යන්න ඕනේ tools කියන මෙනු එකට. මේ tools කියන මෙනු එකට ගිහිල්ලා බෝඩ් එක සිලෙක්ට් කරන්න ඕනේ. අපි සම්බන්ධ කරපු බෝඩ් එක. ඒතර මේ වෙලාවේ Arduino Uno කියන එක සිලෙක්ට් වෙලා තියෙනවා. ඇත්තටම අපි සම්බන්ධ කරේ Uno බෝඩ් එකක්නේ. හරි ඒ හින්දා අපිට එක ප්‍රශ්නයක් නැහැ. Arduino Uno සිලෙක්ට් කරන්න පුළුවන්. නේද? බැරි වෙලා හරි අපි Arduino Mega එකක් සම්බන්ධ කරා නම් නේද? Arduino Mega එකක් සම්බන්ධ කරා නම් ඒතර අපි Arduino Mega කියන එක සිලෙක්ට් කරන්න ඕනේ. එතකොට මතක ඇති මම ඉස්සෙල්ලා පෙන්නුවා මේ තියෙන Arduino Mega පුවරුවක්. එතකොට මේකේ තියෙනවා Mega කියලා. නේද? එතකොට මේ වගේ පුවරුවක් සම්බන්ධ කරා නම් මෙන්න මේක තෝරන්න ඕනේ. හරි. අපි බෝඩ් එක සිලෙක්ට් කරා පළවෙනි පියවර. ඊළඟට පෝට් එක සිලෙක්ට් කරන්න ඕනේ. එතකොට මොන පෝට් එක හරහාද අපේ බෝඩ් එක අරන් තියෙන්නේ කියන එක. හොඳයි. එතකොට මෙන්න මේ පෝට් කියන එක උඩින් මවුස් එක තිබ්බම මෙතන තියෙනවා COM3 communication 3 කියන පෝට් එක. ඒකේ Arduino Uno බෝඩ් එක ඔන්න අරන් තියෙනවා. දැන් අපි පෝට් එක හරියට සිලෙක්ට් කරා. මේ වැඩ දෙක හරියට කරොත් අපිට tools menu එකටම ගිහිල්ලා board information කියන එකේ ක්ලික් කරපුවාම මෙන්න එනවා Arduino Uno බෝඩ් එක සම්බන්ධ කරලා තියෙනවා. ඒ බෝඩ් එකට අදාළ serial number එක මෙන්න තියෙනවා නේද? ඒතර මේ තොරතුරු ටිකක් එනවා. ඒතර මේ විදිහට එන්නේ හරියට බෝඩ් එක තෝරලා පෝට් එක තේරුවොත් විතරයි. මෙන්න මේ විදිහට හරියට තේරලා තිබ්බොත් විතරයි අපිට අපි ලියපු වැඩසටහන උඩුගත කරන්න පුළුවන් වෙන්නේ. අප්ලෝඩ් කරන්න පුළුවන් වෙන්නේ. හොඳයි. නැවතත් අපි එනවා වැඩසටහනට. ඔන්න මේ වැඩසටහන අපි ලිව්වේ මොන භාෂාවෙන්ද දැන්? අපි මේක ලිව්වේ ඉංග්‍රීසි භාෂාවෙන්. දැන් ඉංග්‍රීසි භාෂාව හඳුන්වනවද පරිගණකයක්?
නැහැ. එතකොට මෙන්න මේ පරිගණකය මෙන්න මේ භාෂාව අඳුරන්නේ නැහැ. එහෙනම් අපි මේ වැඩසටහන පරිගණකයේ අඳුරන භාෂාවකට පරිවර්තනය කරන්න ඕන. ඒකට අපි කියනවා කම්පයිල් කරනවා කියලා. හොඳද? හොඳයි. එතකොට මේක අප්ලෝඩ් කියලා මෙන්න මෙතන බටන් එකක් තියෙනවා. මේ අප්ලෝඩ් බටන් එක ක්ලික් කරන්න කලින් අපි මේක වෙරිෆයි කියන බටන් එක මෙන්න මේක ක්ලික් කරලා ඉමු. මේ වෙරිෆයි කියන එක ක්ලික් කරපුවම කෝඩ් එකේ වැරද්දක් තියෙනවා නම් පෙන්නනවා. ඒ වගේම මේක කම්පයිල් වෙනවා. ඒ කියන්නේ මැෂින් ලැන්ග්වේජ් එකට හරවනවා. හොඳයි මම ක්ලික් කරනවා මෙන්න මේ වෙරිෆයි කියන එක. එතකොට ස්කෙච් එක සිලෙක්ට් කරන්න තැනක් අහනවා. මම ඩිෆෝල්ට් ලොකේෂන් එක දෙන්නම් සේව් කරන්න. ඔන්න කම්පයිලින් කියලා වටනවා. ඔන්න වැරද්දක් අහුණා මුලින්ම. expected semicolon. ඔව් semicolon එකක් අවශ්‍යයි කියලා කියනවා. ඒකට හේතුව මෙන්න මෙතන බලන්න වැරදෙන පොලිමත් අපිට highlight කරලා පෙන්නනවා. මෙන්න මේක නෑ කියලාත් පෙන්නනවා. ඉතින් 2 කියලා මෙතන ඉලක්කමක් වැරදිලා වැටලා දුර්ලභ පුතාලට පේනවා. 2 කියලා ඉලක්කම වැරදිලා වැදිලා. මම මේක delete කරලා දාන්නම්. නැවත verify කියන එක මම ක්ලික් කරනවා. දැන් බලන්න ඔන්න වැරද්දක් ආවේ නෑ. අපේ කෝඩ් එක verify වුණා. මෙතන වැටුණා done compiling කියලා. ඒතර වැරද්දක් තිබ්බේ නැත්තම් අපේ කෝඩ් එක කම්පයිල් වෙනවා. ඒ කියන්නේ මැෂින් ලැන්ග්වේජ් එකට හරවනවා. දැන් අපිට පුළුවන් බය නැතුව මේක අප්ලෝඩ් කරන්න. ඒකට තියෙනවා මෙතන අප්ලෝඩ් කියලා බටන් එකක්. ඒක ක්ලික් කරපුවාම මෙන්න මෙතනත් බලාගෙන ඉන්න අප්ලෝඩින් කියලා වැටෙනවා. වැටිලා done uploading කියලා වැටෙනවා. ඔන්න මම ක්ලික් කරනවා අප්ලෝඩ්. ඔන්න අප්ලෝඩින් කියලා වැටලා තියෙනවා. ඔන්න done uploading. දැන් මේ කියන්නේ අපේ වැඩසටහන සාර්ථකව බෝඩ් එකට අප්ලෝඩ් වුණා. හොඳයි. දැන් එතකොට අපි මේ වැඩසටහනේ කියලා තියෙන ආකාරයට ඒ වැඩසටහනේ ප්‍රතිදානි ලබා ගන්න පුළුවන් ආකාරයට කොහොමද පරිපතය හදන්නේ කියන එක බලලා ඉමු. එහෙම හදලා ඉවරලා අපි පරීක්ෂා කරමු අපේ කෝඩ් එක එහෙම නැත්නම් කේත සටහන වැඩ කරනවද කියලා. හොඳයි දුවේ පුතේ. එතකොට මේ තියෙන අපි ඉස්සරලා පරිගණකයට සම්බන්ධ කරගත්ත බෝඩ් එක. එතකොට ඔයගොල්ලන්ට සමීප දසුණක් ලබා දෙන්න මේක මට උස්සන්න පුළුවන් වෙන්න මම මේක දැනට පරිගණකයෙන් විසන්ධි කරන්නම්. ඒ විසන්ධි කරලා අපි බලමු කොහොමද මේ පරිපතය හදන්නේ කියලා. එතකොට මේ බෝඩ් එක එහෙම යන්නේක නවත්තන්න මම මෙතන පින් දෙකක් ගහනවා. නැත්තම් බෝඩ් එක හෙල්ලෙනකොට උස්සන්න අමාරු හින්දා. ඊට පස්සේ දැන් මට කරන්න තියෙන්නේ අපේ ලියපු පරිගණක වැඩසටහනට අනුව අවශ්‍ය සැකසුම් ටික සකස් කරන එක. දැන් අපි දන්නවා අවුට්පුට් එක අපි ගත්තේ ඩිජිටල් රයිට් 13 හයි කරන්න කියලා. ඒ කියන්නේ 13 වෙනි පින් එකෙන් තමයි අපි අවුට්පුට් එක ගත්තේ. එහෙනම් අපි අවුට්පුට් එක ගන්න මේ වෙලාවේ 13 වෙනි පින් එක. පේනවද මෙන්න මෙතන 13 ඉලක්කම තියෙනවා දුරතාවලට පේනවද? මම තව ටිකක් සමීපව දසුණක් දෙන්න උත්සාහ කරන්න. මේ තියෙන්නේ 13 වෙනි පින් එක. පේනවා නේද? ඔව්. එතකොට මෙන්න මේ 13 වෙනි පින් එකෙන් තමයි අපි අවුට්පුට් එක ගන්නෙ. එහෙනම් මම 13ට මෙන්න මේ වගේ ජම්ප් වයර් එකක් ගහනවා. ඔන්න 13 වෙනි පින් එකෙන් ජම්ප් වයර් එකක් මම ගහගත්තා. ඊට පස්සේ එතනින් තමයි අපි අවුට්පුට් එක ගන්නෙ. අවුට්පුට් එක ගන්නවා කියන්නේ මේ විදිහට. එතකොට මෙන්න මේ අවුට්පුට් එක ගත්ත එක අපේ LED එකත් එක්ක සම්බන්ධ වෙන්න ඕනේ. එතකොට අපි LED එකේ ධන අග්‍රය මේ අවුට්පුට් එකට මේ විදිහට සම්බන්ධ කරන්න පුළුවන්. එතකොට LED එකේ දිග පාදේ මම මේ විදිහට සම්බන්ධ කරනවා. හරි. දැන් එතකොට ඔන්න අවුට්පුට් එකෙන් LED එකට සම්බන්ධතාවය ලබා දුන්නා. නේද? දැන් අපේ LED එකේ ආරක්ෂාවට LED එකත් එක්ක ශ්‍රේණිගතව ප්‍රතිරෝධකයක් සම්බන්ධ කරන්න ඕනේ. ඒක පුතාලා දුර දන්නවා. හොඳයි මම මේ විදිහට ප්‍රතිරෝධකයක් ශ්‍රේණිගතව සම්බන්ධ කරනවා. ඊළඟට මම මේක ග්‍රවුන්ඩ් කරන්න ඕනේ. ග්‍රවුන්ඩ් කරනවා කියලා කියන්නේ ප්‍රතිරෝධකයේ අනිත් පැත්තෙන් අපි ඉස්සල්ලා පසුගිය පාඩමේදී කතා කරා මේකේ ග්‍රවුන්ඩ් එකක් තියෙනවා 13 වෙනි පින් එකට යාබදව තියෙන අනිත් පින් එක ග්‍රවුන්ඩ් පින් එක.
මම ඒකට මෙන්න මේ විදිහට ග්‍රවුන්ඩ් කරනවා. හොඳයි. දැන් පරිපතේ හදලා තියෙන හැටි බලා ගන්න පුළුවන් ඔයාලට. පැහැදිලිවම නේද? 13න් අවුට්පුට් එක යනවා මෙන්න මේ ජම්ප් වයර් එකෙන්. ඊට පස්සේ ගිහිල්ලා LED එකේ ධන පාදයට යනවා. LED එකේ ධන පාදයට ඇවිල්ලා ඊට පස්සේ අපේ ස්ථිර ප්‍රතිරෝධකය හරහා ගිහිල්ලා ස්ථිර ප්‍රතිරෝධකයේ කෙලවරෙන් එනවා අපේ Arduino පූර්වයේ ground කියලා නම් කරලා තියෙන මෙන්න මේ පින් එකට. ඒතර මේ විදිහට ආවට පස්සේ අපේ පරිපතය සම්පූර්ණයි. දැන් ඉතාලම පැහැදිලි දර්ශනයක් ඔයාලට බලා ගන්න පුළුවන්. 13න් ගියා LED එක හරහා ගියා ප්‍රතිරෝධකය හරහා ගිහිල්ලා ground pin එකට එනවා. ඒතර මේ ආකාරයට අපිට පුළුවන් අපේ පරිපතය හදාගන්න. ඒතර ওই පරිපතය තමයි අපි ওই ලියපු කේතපේලියෙන් ක්‍රියාවට නංවන්න බලාපොරොත්තු වෙන පරිපතය. ඉතින් ඉතාලම සරල පරිපතයක්. හොඳයි. ඊළඟට අපි මේක මේ පරිපතය අපේ පරිගණකයත් එක්ක සම්බන්ධ කරලා අපේ ක්‍රියාකාරීත්වය පරීක්ෂා කරමු. ඇත්තට මේ වෙලාවේ අපිට අපේ පරිපතය පරිගණකයත් එක්ක සම්බන්ධ කරන්න අවශ්‍යතාවයකුත් නැහැ. මොකද අපි අප්ලෝඩ් කරපු කෝඩ් එකක් තියෙන්නේ. ඉස්සෙල්ලා අපි අප්ලෝඩ් කරද්දි කෝඩ් එක මෙන්න මේකේ චිප්සෙට් එකට එහෙම නැත්නම් මේ NIC එකට ඒ කෝඩ් එක දැන් අප්ලෝඩ් වෙලා තියෙන්නේ. ඉතින් අපිට මේකට බලය සපයන්න වෙන ක්‍රමයක් තිබ්බනම් දැන් අපිට මේ Arduino පූර්ව පරිගණකයෙන් අයින් කරලා ප්‍රයෝජනට ගන්න පුළුවන්. හරි මම මේ වෙලාවේ බලය ගන්න අරමුණෙන්ම කම්පියුටරට මේ ආකාරයට සම්බන්ධ කරනවා. හොඳයි. බලන්න දැන් අපි කෝඩ් එක මේකට අප්ලෝඩ් කරලා තියෙන හින්දා අපේ LED බල්බ් එක ඔන්න දැල් වෙනවා. ඊට පස්සේ තප්පර මිලි තප්පර 1000ක් දැල් වෙලා තියෙනවා. ඊට පස්සේ ඕෆ් වෙනවා. නැවත මිලි තප්පර 1000ක් ඕෆ් වෙලා තියෙනවා. නැවත දැල් වෙනවා. ඒතර මේක තමයි අපි අපේ කේත සටහනෙන් අපිට කරලා දෙන්න කියලා අපි බෝඩ් එකෙන් කරපු ඉල්ලීම. ඒතර දැන් මේ බෝඩ් එක ඒ වැඩේ සිද්ධ කරනවා ස්වයංක්‍රීයව දිගින් දිගටම. හොඳයි දුවේ පුතේ මම හිතනවා ඔයාලට Arduino පූර්වක් භාවිතා කරලා ඩිජිටල් පින්ස් වලින් අවුට්පුට් එකක් ලබා ගන්න මේ වගේ ස්වයංක්‍රීය පරිපතයක් හදන්න කොහොමද හදන්නේ කියලා ඔයාලට දැන් අවබෝධ වෙන්නේ නැති කියලා. හොඳයි. ඊළඟට අපි එහෙනම් පාඩමේ ඊළඟ කොටසත් එක්ක එකතු වෙමු. හොඳයි පුතේ. අපි දැන් දන්නවා Arduino බෝඩ් එකක් භාවිතා කරලා ඒකට අවශ්‍ය ස්වයංක්‍රීය වැඩසටහන ලියලා ඒක බෝඩ් එකට අප්ලෝඩ් කරලා අපිට අවශ්‍ය පරිපතේ සකසගෙන ඒක ක්‍රියාවට නංවන්න අපි දන්නවා. හැබැයි අපි මේ වෙලාවේදී ඒ Arduino වැඩසටහනෙන් පත්තු කරගත්තේ එහෙම නැත්නම් බාහිරට ගත්තේ LED බල්බ් එකක් දලනවා වගේ සුළු වැඩක්. අපි කරගත්තේ සුළු දෙයක්. නේද? ඒතර අපි එදිනෙදා ජීවිතයේදී මේ LED බල්බ් එකක් දැල්වලා අපිට අවශ්‍ය වැඩ කරගන්න බෑ. එහෙනම් අපිට ඒ වෙනුවට විවිධ උදායන භාවිතා කරන්න වෙනවා. උදායනයක් කියන්නේ මොකක්ද කියලා ගිය පාර පාඩමිනුත් මම මතක් කරා. මම අද ආයෙත් කියලා දෙනවා. උදායනයක් කියලා කියන්නේ මොනවා හරි චලනයක් සිද්ධ වෙන උපකරණයක්. නේ? මෝටරයක් වෙන්න පුළුවන්. රිලේ එකක් වෙන්න පුළුවන්. එතකොට මේවා උදායන. එතකොට මොනවා හරි මූවිං පාර්ට්ස් චලනය වෙන උපාංගයක් තියෙනවා නම් අපි ඒකට කියනවා උදායනයක් කියලා. එතකොට අර විද්‍යුත් සංඥාව යාන්ත්‍රික ශක්තියක් බවට පත් කරගන්න අපිට උදායන අවශ්‍ය වෙනවා. ඉතින් අන්න ඒ අවස්ථාවේදී ඉස්සරලා භාවිතා වෙච්ච LED බල්බය වෙනුවට අපි අන්න එතෙන්ට භාවිතා කරොත් මෝටරයක් අපිට පුළුවන් ජල සම්පාදනයක් ස්වයංක්‍රීයකරණය කරගන්න පුළුවන්. ඔය වගේ මොනවා හරි ඕනම දෙයක් කරගන්න පුළුවන් ගෘහස්ත විදුලියත් එක්ක. ඉතින් එහෙනම් අපි ඊළඟට බලන්න ඕනේ කොහොමද අර LED බල්බ් එක වෙනුවට මේ වගේ ලොකු විශාල කරන්ට් එකක් භාවිතා කරන උදායනයක් සම්බන්ධ කරගන්නේ කියලා. මෙන්න මේ වෙලාවට අපිට පිටිට එන්නේ අපි කියනවා රිලේ එකක් කියලා. විද්‍යුත් පිළියවනයක් කියලා. නේද? හොඳ අපි විද්‍යුත් පිළියවනයක් භාවිතා කරන හැටි ඊළඟට කතා කරලා එමු. හොඳයි. එතකොට මෙතන පාඩමේදී කියනවා යම්කිසි යන්ත්‍රයක චලනයක් සිදු කිරීමට හෝ යාන්ත්‍රණයක හෝ පද්ධතියක් පාලනය කිරීමට දායක වන උපාංගයක් උදායනයක් කියලා හඳුන්වනවා කියලා උදාහරණයක් විදිහට පොලිතින් ගෘහයේ ජල පොම්පය දක්වලා තියෙනවා. හොඳයි. අපි යමු ඊළඟ පිටුවට. උදායනයක් ක්‍රියාකාරී වීමට පාලන සංඥාවක් හා ශක්ති ප්‍රභවයක් අවශ්‍යයි. නේද? ඔව්. පාලන සංඥාව සාපේක්ෂව කුඩා ශක්ති ප්‍රභවයක් වෙන්න පුළුවන්.
නේද? ඒක ඉලෙක්ට්‍රෝනික වෝල්ටීයතාවයක් වෙන්න පුළුවන්. ධාරාවක් හෝ ආයව ප්‍රවස්ථිති පීඩනයක් හෝ මානව ශක්තියක් වෙන්න පුළුවන්. එතකොට උදයනයක් ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය පාලන සංඥාව තමයි ඔය කිව්වේ. උදයනය ක්‍රියාත්මක වෙන්න ඉතා කුඩා ශක්ති ප්‍රභාවයක් මදි. ඒතර පාලන සංඥාව විදිහට කුඩා වෝල්ටීයතාවයක් ධාරාවක් ද්‍රවස්ථිති පීඩනයක් ඕන දෙයක් ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි ආලෝක සංවේදකයක් භාවිත කරොත් ඒතර ආලෝක සංවේදකයේ නිෂ්පාදනය වෙන වෝල්ටීයතාව වෙනස තමයි පාලන සංඥාව වෙන්නේ. හොඳයි. එතකොට මේ රූප සටහනුත් පැහැදිලි වෙනවා ඔයාලට. සෙන්සර් එකකින් නේද? සංවේදකයකින් අපි පාලන සංඥාව කන්ට්‍රෝල් සිස්ටම් එකට දෙනවා. සැකසුම් පද්ධතියට දෙනවා. පාලන පද්ධතියට. එතනින් අපි ඇක්චුවේටර් එකක් කරා. මෙන්න මේ ඇක්චුවේටර් කියන්නේ උදයනයේට ඇක්චුවේටර් එක හරහා අපිට අවශ්‍ය කාර්ය අපි ඉටු කර ගන්නවා. මේ බලන්න මයික්‍රොෆෝන් එක තමයි මෙතන දීලා තියෙන සෙන්සර් එක. ඒකට අපි කතා කරන්නේ ඉතා හිමින් නේද? මෙන්න මේ කුඩා ශක්තිය ඇම්ප්ලිෆයි කරන්න කියලා අපි ස්පීකර් එකක් හරහා විශාල ශබ්දයක් විදිහට එළියට ගන්නවා. ඒක තමයි උදයනයක කාර්යය. හොඳයි. ඒතර මේක තමයි ඔය සිද්ධ වෙන ක්‍රියාවලිය. සංවේදනය ගන්නවා. උෂ්ණත්වයක් තෙතමනයක් වෙන්න පුළුවන්. ඒක ගන්න සංවේදකය හරහා. ඊට පස්සේ විද්‍යුත් සංඥාව බවට පත් කරනවා සංවේදකයෙන් නේද? ඒක පාලක පද්ධතියට දෙනවා. උදයනයට දෙනවා. ඒතර උදයනය අපිට ප්‍රතිදානයේ විදියට අපි ඉල්ලන දේ ලබා දෙනවා. ඒතර උෂ්ණත්වය වැඩි වුණාම ෆෑන් එක කැරගෙන කිව්වොත් ෆෑන් එක කියන උදයනය හරහා අපිට රත් වූ සුළං පිට කරලා එහෙනම් පිට කර පංකාවක් නම් රත් වූ සුළං පිට කරලා සිසිල් වීම සිදු කරනවා. සංසරණ පංකාවක් නම් ඇතුලේ හුළං සංසරණය වෙන්න සලස්වනවා. හොඳයි. එතකොට ওই වැඩේ කරන්න ෆෑන් එකක් සම්බන්ධ කරන්න නම් අපිට අනිවාර්යෙන්ම පිළියවනයක් භාවිතා කරන්න වෙනවා. විද්‍යුත් පිළියවනයක් භාවිතා කරන්න වෙනවා. ඒතර විද්‍යුත් පිළියවනයක් වැඩ කරන්නේ කොහොමද? ඒකෙදි සිදුවෙන ක්‍රියාවලිය මොකක්ද කියලා අපි පෙර පාඩමක කතා කරා. එතකොට ඒක අවශ්‍ය නම් ඒ පාඩම ඔය කට්ටියට ආයෙ නවරඹලා පිළියවනයක් ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා බලන්න පුළුවන්. නේද? හොඳයි. එතකොට අපි කලින් පාඩමේදී මතක ඇති දූල පුතාලට අපි ප්‍රැක්ටිකල් එක කරනකොට අපි භාවිතා කරේ තනි පිළියවනයක්. ඒකේ තිබ්බේ මෙන්න මේ මැද පිළියවනේ විතරයි තිබ්බේ. නේද? රිලේ එක විතරයි තිබ්බේ. හැබැයි ආඩිනෝ වලදී මේක ඉතා පහසු කරන්න පුංචි දරුවෙක්ට පවා කරන්න පුළුවන් වෙන්න පිළියවනයත් මේ වගේ සර්කිට් බෝඩ් එකකට සම්බන්ධ කරලා ඒ වගේ අතුරු මුහුණක් ටික එමෙත සම්බන්ධක ටිකත් ඉතා පහසුවෙන් ස්ක්‍රූප්පු නියනෙන් සම්බන්ධ කරන්න පුළුවන් වෙන විදිහට ඇන සම්බන්ධ කරලා නට්ස් සම්බන්ධ කරලා රිලේ මොඩියුල් එකක් විදිහට නේ මොඩියුල් එකක් කියන්නේ එක්රස් කරලා හදපු එකක් නේ. ඒකට මේ රිලේ මොඩියුල් එකක් විදිහට මෙන්න මේ ආකාරයට ගොඩනගලා තියෙනවා. අපිට තියෙන්නේ අපිට අවශ්‍ය විදිහට මේක සම්බන්ධ කරන එක විතරයි. නේද? පැහැදිලිද දූල පුතාලට මතකද මේක සම්බන්ධ කරන විදිය? ඈ දැන් මෙතන තියෙනවා NO කියලා එකක්. ඒ කියන්නේ normally open. මෙතන තියෙනවා common port එක. පොදු පාදේ. මෙතන තියෙනවා normally close පාදේ. ඒතර මේ පැත්තේ බලන්න මේ රූප සටහනේ පැහැදිලිව පේනවා. එතකොට මේ තියෙන normally close common සහ normally open පාද. ඒතර මේවා ගැන විස්තරයක් දන්නේ නැතුව මෙතෙන්ට ඇවිල්ලා මේ වැඩේ කරන්න බෑ පුතේ. ඒක කලින් පාඩමක තියෙනවා. නැවත බලන්න. හරි. ඊට පස්සේ මෙතන තියෙනවා in එක. එතකොට අපි සිග්නල් එක රිලේ එකට දෙන්නේ ඔතනින්. එහෙනම් අපි ඉස්සෙල්ලා හදපු පරිපතේ 13 වෙනි පින් එකෙන් එළියට ගත්ත අවුට් එක අපි දෙන්න ඕනේ. මෙන්න මේ සිග්නල් in කියන පින් එකට. ඊට පස්සේ මෙතන VCC කියලා තියෙනවා. තව පින් එකක් මේ තියෙන්නේ. VCC පින් එකට අපි රිලේ එක ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය වෝල්ටීයතාව ලබා දෙන්න ඕනේ. ඒකට වෝල්ට් 5ක් අපි අවශ්‍යයි ලබා දෙන්න අවශ්‍යයි. මොකද අපි මෙන්න මේ 5 වෝල්ට් DC රිලේ එකක් තමයි පාවිච්චි කරන්නේ. එතකොට මේ 5 වෝල්ට් ලබා දෙන්න අපිට මතක ඇති ආඩිනෝ පූර්වයේ 5 වෝල්ට් අවුට් එකක් තිබ්බා. එතනදිත් මම කිව්වා රිලේ එකට ජවයේ සපයන්න මේක භාවිතා කරන්න පුළුවන් කියලා. අන්නේ පෝට් එක භාවිතා කරන්න පුළුවන්. එතකොට ඒකෙන් අපිට පුළුවන් රිලේ එකට අවශ්‍ය බලය සපයන්න. ග්‍රවුන්ඩ් එක දැනටමත් ඔයාලා දන්නවා. ග්‍රවුන්ඩ් එක අපිට කෙලින්ම
Arduino පුරුවේ තියෙන ground අන්තයකට ground pin එකට සම්බන්ධ කරන්න පුළුවන්. එතකොට මේ විදිහට සම්බන්ධ කරන්න එතකොට අපිට පුළුවන් ප්‍රතිධානය ලබා ගන්න. හොඳයි එතකොට ඔන්න Arduino board එක පැත්තෙන් මේක මේ විදිහට සම්බන්ධ කරා. ඊට පස්සේ මතක ඇති මේ ටික සම්බන්ධ කරන්නේ කොහොමද කියලා. එතකොට normally close කියන්නේ සාමාන්‍ය සංවෘත වෙලා තියෙන පරිපථය. ඒ කියන්නේ රිලේ එක on වෙන්නේ නැතුවම කොහොමද මේ පත් වෙලාම තියෙන පරිපථය. normally open කියන්නේ සාමාන්‍ය විවෘත වෙලා තියෙන පරිපථය. එතකොට විවෘත වෙලා තියෙන පරිපථය සම්බන්ධ කරා නම් එතකොට 230 වෝල්ට් එක අපිට අවශ්‍ය ප්‍රතිධානය ලබා ගන්න පුළුවන්. එතකොට කොහොමද අපි මේක සම්බන්ධ කරේ? දෝල පුතාලට මතක නම් මම මේ රූපෙට එන්නම් ආයෙ පාරක් මේක පහසුවෙන් අඳින්න පුළුවන් මේ රූපේදී අපේ ලයිව් සහ නිව්ට්‍රල් අග්‍ර දෙක මෙහෙම තියෙන්න ඕනේ නේද? මේ දෙකෙන් වයර් එකක් ගන්න ඕනේ. ඒතකොට ලයිව් වලින් ගන්න වයර් එකට තමයි මේ ස්විච් එක සෙට් වෙන්න ඕනේ. ඒතකොට සාමාන්‍ය ස්විච් එකක් වගේම ලයිව් එකට තමයි සෙට් වෙන්න ඕනේ. එතකොට අපි කොමන් එකට දෙනවා නේද? ඊට පස්සේ normally open පැත්තෙන් බාහිර පරිපථයට ගන්නවා. අරන් බල්බ් එක හරහා මේ විදිහට ගිහිල්ලා දුවේ පුතේ. normally සම වෙන්න නියුට්‍රල් අන්තයට මේ විදිහට යනවා. හරි. සමාන නීර දෙකක් ඇඳුනට මේ තනීරක්. හරි. එතකොට මේ වගේ නියුට්‍රල් අන්තයට යනවා. දැන් ඊට පස්සේ මේ පැත්ත වලට මතකයි ග්‍රවුන්ඩ් කරා නේද? VCC රිලේ එක වැඩ කරන්න අවශ්‍ය එක දුන්නා. Vin දුන්නා. ඒ කියන්නේ output signal එක දුන්නා 13 වෙනි pin එකේ. එතකොට 13 වෙනි pin එකට සංඥාව ලැබෙන වෙලාවට අපේ රිලේ එක on වෙනවා. එතකොට මෙතන තියෙන්නේ mechanical switch එකක්මයි. common සහ normally open අතර සම්බන්ධතාවය on වෙනවා. එතකොට අපේ පරිපථය මේ ආකාරයට දැල් වෙනවා. එතකොට මේක සම්බන්ධ කරලා තියෙන 230 වෝල්ට් වලට, ඒ කියන්නේ ගෘහස්ත විදුලියට 230 වෝල්ට් වලට. එහෙනම් 230 වෝල්ට් වලින් වැඩ කරන ඕනෑම උපාංගයක් ක්‍රියාවට නංව ගන්න පිරියවන භාවිතා කරලා අපිට පුළුවන්. හොඳයි. එහෙනම් දුවේ පුතේ අපි මේ වැඩේ කරන්නේ කොහොමද කියලා පරීක්ෂණාත්මකව අවබෝධයක් ලබා ගනිමු. ඒ සඳහා මම අපි කලින් භාවිතා කරපු පරිපථය. ඒ කියන්නේ නිවෙන දැල්වෙන බල්බයක් අපි නිර්මාණය කරා. අන්නේ බල්බේ ඉස්සෙල්ලා අපි දැල්ුවේ LED බල්බයක්. ඒ වෙනුවට සාමාන්‍ය විදුලි පහනක් කොහොමද දැල්වන්නේ කියලා අපි පරීක්ෂණාත්මකව අත්හදා බලලා ඉමු. හොඳයි දුවේ පුතේ. එතකොට මේ තියෙන්නේ අපි දැන් කරන්න යන වැඩේ කරන්න අවශ්‍ය බඩු ටික. හොඳේ. එතකොට මම කලින් සකස් කරපු පරිපථයක් භාවිතා කරන්නේ නැහැ මේක ඔයාලට පැහැදිලි කරන්න. මට ඕනේ ඇත්තටම මේක කරනකොට කොහොමද පිළිවෙලින් මේක කරන්න කියලා දූල පුතාලට කියලා දෙන්න. එතකොට මේ ටිකක් වෙලාව ගියත් අපි හිමින් සැරේ බොහොම පරිස්සමට මේ දේ අධ්‍යයනය කරමු. මේ බඩු ඔක්කොම තිබ්බට ඒකට අවධානය යොමු කරන්න එපා. මම කියන දේ විතරක් අහගෙන ඒ අදාළ පෙන්වන දේ විතරක් දිහා බලලා මේක අවබෝධ කරගන්න උත්සාහ කරන්න. හොඳයි. මම මුලින්ම පෙන්වන රිලේ මොඩියුල් එකක්. එතකොට අපි ඉස්සෙල්ලා දැක්කේ තනි රිලේ මොඩියුල් එක. ඒ කියන්නේ එක රිලේ එකක් තියෙන එකක්. මේක රිලේස් දෙකක් එකට තියෙන එකක්. ඒතර Arduino board එකේ ඔයාලා දන්නවා outputs ගන්න පුළුවන් 12 13ක් ගන්න පුළුවන්. එතකොට රිලේස් 13ක් මේ විදිහට එක දිගට සම්බන්ධ කරපු රිලේ මොඩියුල් යනකම් රිලේ මොඩියුල් හදලා තියෙනවා. එතකොට මේකේ තියෙන අපි ඉස්සෙල්ලා කතා කරලා ආපු අග්‍ර හඳුනා ගන්න මම හිතන්නේ ඔයාලා දැන් දන්නවා නේද? එතකොට මේකේ මේ තියෙන්නේ ප්‍රත්‍යාවර්ත ධාරාග්‍රය. එතකොට normally open NO කියලා තියෙනවා. normally close NC. common එක com කියලා ලකුණු කරලා තියෙනවා නේද? එතකොට මේ ආකාරයට අපේ අග්‍ර තියෙනවා මේ පැත්තේ නේද? එතකොට රිලේ මොඩියුල් එකේ අනිත් පැත්ත අපි සැලකුවොත් එහෙම නේද? එක රිලේ එකක් දිහා විතරක් බලන්නකෝ නේද? මේකේ තියෙනවා අග්‍ර 3 බැගින්. එතකොට ඒ 3 අවශ්‍ය වෙන්නේ සිග්නල් එක දෙන්න නේද? ඉන් කියලා තියෙන එකට අපි පින් අවුට් එකෙන් 13න් යන එක සම්බන්ධ කරනවා. මෙතන ඉන් කියලා තියෙන එකට ඊට පස්සේ
ඔය ඊටම කුඩයි මේක. ඒ හින්දා පැහැදිලිව මට ඇඟිල්ල තියන්න බෑ නේද? ඔය තියෙන in කියන එකට 13න් out යන එක ගන්න පුළුවන්. VCC කියන අග්‍රයට අපි 5 volt එකෙන් සම්බන්ධයක් දෙන්න පුළුවන් රිලේ එක වැඩ කරන්න අවශ්‍ය ධාරාව. එහෙම නැත්නම් voltage එක. ඊට පස්සේ ground එක අපිට ground කරන්න පුළුවන් පරිපතේ ඍණාග්‍රය හදාගන්න. එතකොට දැන් අපි බලමු මේ අග්‍ර සම්බන්ධ කරලා අපි කොහොමද අපේ පරිපතේ නිර්මාණය කරගන්නේ කියලා. හොඳයි. එතකොට අපි පරිපතය ඔයාලා දන්නවා අපි හදන්න යන්නේ පින් 13න් එළියට එන්න ඕනේ. ඇවිල්ලා මිලි තප්පර 1000ක ප්‍රමාදයක් තියෙන්න on off වෙන්න ඕනේ. හැබැයි මේ පාර අපි පත්තු වෙන්න ඕනේ LED එකක් නෙමෙයි සාමාන්‍ය බල්බයක්. ඒතර මේ තියෙන්නේ සාමාන්‍ය බල්බය. හොඳයි. ඒතර මුලින්ම කරන්න ඕනේ මොකද්ද? මම කිව්වා 13න් out වෙන එක රිලේ එකේ සරල ධාරා අග්‍ර පැත්තට එන්න ඕන. නේද? ඊට පස්සේ රිලේ එකේ සරල ධාරා අග්‍ර පැත්තේ ඒ කියන්නේ රිලේ එකේ in එකට. ඒතර මෙතන තියෙනවා in කියන එක. මේ in එකට 13න් out වෙන එක දෙන්න ඕනේ. හොඳයි. එතකොට in එකේ ඔයාලා දැක්කා තියෙන්නේ මේල් අර ජම්පර් වයර් වල තියෙනා වගේ මේල් ඉන්ටර්ෆේස් එකක් තමයි තියෙන්නේ. මේ තියෙන්නේ කූරු ටිකක් තමයි තියෙන්නේ. නේද? ඒතර කූරකට ගහන්න තවත් කූරක් බෑ. නේද? මේ කූරට ගහන්න මේ කූර පාවිච්චි කරන්න බෑ. එහෙනම් අපි කූරු වලට ගහන්න පුළුවන් ජම්පර් වයර් జాතියක් මේකෙදි භාවිතා කරන්න වෙනවා. ඒතර මේක මම පාඩමේදී නම් කිව්වා මුල් පාඩමකදී කිව්වා ජම්පර් වයර්ස් ආකාර කිහිපයක් තියෙනවා. මේල් ටු ෆීමේල් තියෙනවා. ෆීමේල් ටු මේල් තියෙනවා. නේද? මේල් 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 ෆීමේල් 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 කියලා ජම්පර් වයර්ස් ආකාර තියෙනවා. දැන් මෙතෙන්දි මට ඇත්තටම ඕනේ වෙන්නේ මේල් ෆීමේල් එකක්. නමුත් මාතේ මේල් ෆීමේල් නෑ. හැබැයි ෆීමේල් ෆීමේල් ජම්පර් වයර්ස් තියෙනවා. මේ බලන්න දෙපැත්තම සිදුරු සහිත ජම්පර් වයර්ස්. දෙපැත්තම සිදුරු සහිත ජම්පර් වයර්ස් තියෙනවා. එතකොට මම මෙන්න මේ දෙපැත්තම සිදුරු සහිත ජම්පර් වයරයක් අරගෙන මේල් ජම්පර් වයර් එකට සම්බන්ධ කරගන්නම්. එතකොට ඒ වගේ මට තුනක් ඕනේ වෙනවා. ඒ හින්දා මම මේ විදිහට තුනක් වෙන් කරගන්නවා බෑන්ඩ් එකෙන්. ඊට පස්සේ මට පුළුවන් මේල් එකක් මේ ෆීමේල් එකට මේ විදිහට සම්බන්ධ කරන්න. හරිද? ඒතර මේ ආකාරයට මට මේල් එක ෆීමේල් එකට සම්බන්ධ කරගන්න පුළුවන්. ඉතින් එතකොට මට 13 out එක ගන්න මෙතන මේල් පැත්ත පාවිච්චි කරන්න පුළුවන්. එතකොට Arduino board එකේ VN එකට සම්බන්ධ කරන්න ෆීමේල් පැත්ත පාවිච්චි කරන්න පුළුවන්. මම හිතනවා ඒක පැහැදිලි ඇති කියලා. ඒ හින්දා මට මේ තුනටම මේල් ජම්පර් වයර්ස් තුනක් මම සම්බන්ධ කරගෙන ඉන්නම්. එතකොට මේක ඇත්තටම මේල් ෆීමේල් ජම්පර් වයර්ස් තිබ්බා නම් ලේසියි දුවේ පුතේ. මට ඒවා හොයාගන්න බැරි වුණා මේ වෙලාවේ. ඒකයි මේ විදිහට පාවිච්චි කරන්නේ. හොඳයි. දැන් මම out එක ගන්නවා. මෙන්න මේ කළු පැහැති වයර් එක. ඔව් කළු පැහැති වයර් එකෙන්. ඒතර කළු එකට මම සම්බන්ධ කරලා තියෙන මේල් එක අලු පාට එක. හරි. ඒ හින්දා මම 13 වෙනි පින් එකට මෙන්න මේ ජම්ප් වයර් එක සම්බන්ධ කරගත්තා. ඊට පස්සේ ඒක මට දැන් සම්බන්ධ කරන්න අවශ්‍ය වෙන්නේ මේකේ Vin එකට. හොඳයි. මම මේකේ Vn එකට, ඒ කියන්නේ කළු පැහැති ජම්ප් වයර් එක Vin එකට සම්බන්ධ කරගන්නවා. ඒතර මම මේ ජම්ප් වයර්ස් තුන වෙන් කරගන්නවා. ඒතකොට වඩා පැහැදිලි වේවි. ඔන්න එතකොට තියෙනවා 13න් එළියට ගත්ත එක. අනිත් ඒවා අවශ්‍ය වෙලාවට පාවිච්චි කරමු. දැන් 13න් එළියට ගත්ත ජම්ප් වයර් එක Vin එකට සම්බන්ධ කරනවා මම. මෙතන in කියලා ගහලා තියෙනවා. ඔන්න මම ඒකට සම්බන්ධ කරා. හොඳයි. ඊට පස්සේ මේකට අපේ මොඩියුල් එකට පවර් දෙන්න අවශ්‍යයි. ඒ හින්දා මම Arduino board එකේ තියෙන
5 වෝල්ට් අවුට් එකෙන් මේ තියෙන 5 වෝල්ට් අවුට් එක 5 වෝල්ට් අවුට් එකෙන් මම මේකේ VCC එකට පවර් සප්ලයි එක දෙනවා. VCC එකට පවර් සප්ලයි එක දෙනවා. ඊළඟට මේක ග්‍රවුන්ඩ් කරන්න අවශ්‍යයි. ඒ හින්දා මම රිලේ මොඩියුල් එකේ ග්‍රවුන්ඩ් අග්‍රයට මේ විදිහට සම්බන්ධ කළ ජම්ප් වයර් එක මෙන්න මේ Arduino board එකේ power pins වල තියෙන ග්‍රවුන්ඩ් එකකට මේ වගේ සම්බන්ධ කරනවා. හොඳයි. දැන් එතකොට අපේ සරල ධාරා අග්‍රයේ පැත්ත එහෙම නැත්නම් රිලේ එක ඔන් වෙන්න අවශ්‍ය සරල ධාරාව සපයන අග්‍රය දැන් සම්බන්ධ කරලා ඉවරයි. දැන් අපිට තියෙන්නේ ප්‍රත්‍යාවර්ත ධාරා අග්‍රයේ සැකසුම් ටික සකස් කරන්න. ඔව්. දැන් එතකොට මම කරන්න ඕනේ ඔයාලා දන්නවා සාමාන්‍ය මැකනිකල් ස්විච් එකක් වගේමයි. එතකොට අපි ලයිව් එක කඩලා තමයි ස්විච් එකක් සම්බන්ධ කරන්නේ. ඔන්න මම දුඹුරු පාට වයර් එක කඩලා තියෙනවා නේද? එතකොට මෙතෙන්ට සම්බන්ධ කරන සාමාන්‍ය මැකනිකල් ස්විච් එකක් වගේම තමයි. එතකොට මේක අපිට සම්බන්ධ කරගන්න පුළුවන් අපේ රිලේ මොඩියුල් එකට. හොඳයි. එතකොට මම මෙන්න මේ ආකාරයට කොමන් එකටයි normally open එකටයි අපේ වයර් දෙක සම්බන්ධ කරගන්නවා. ඊට පස්සේ මේ විදිහට ස්ක්‍රූ පිනෙන් තද කරගන්න පුළුවන්. හොඳයි. එතකොට මේ විදිහට සම්බන්ධ කරලා අපිට Arduino board එක සම්බන්ධ කරන්න පුළුවන් board එක අපේ කම්පියුටර් එකට අපි සම්බන්ධ කරමු මේ විදිහට. ඔන්න බලන්න. දැන් ඔබට මේ රිලේ එකේ සද්දය ඇහෙනවා ඇති. ඔන් වෙනවා. තප්පර 1000ක් ඉන්නවා. මිලි තප්පර 1000ක් තියෙනවා. ඔෆ් වෙනවා. එතකොට දැන් අපි මේ අවස්ථාවේදී අපේ 230 කරන්ට් එකත් එක්ක සම්බන්ධ හෝල්ඩර් එකට බල්බ් එක සම්බන්ධ කරමු මේ විදිහට. ඔව් හෝල්ඩරේට බල්බ් එක සම්බන්ධ කරන්න බෑ පොඩි. එතකොට ඒකේ මොකක් හරි නිෂ්පාදන දෝෂයක් නේද? මම අල්ලගෙන ඉන්නම් ටිකක්. දැන් බලන්න. ඉස්සෙල්ලා අපි LED එකක් තමයි නිවෙන පත් වෙන විදිහට හදාගත්තේ. දැන් අපිට සාමාන්‍ය බල්බයක් නිවෙන පත් වෙන විදිහට හදාගන්න හැකියාව ලැබුණා. හොඳයි දුවේ පුතේ. මෙන්න මේ ආකාරයට අපිට පුළුවන් අපි හදන සරල පරිපත ගෘහස්ත විදුලියත් එක්ක සම්බන්ධ කරන්න විද්‍යුත් පිළියවනයක් භාවිතා කරන්න. එහෙනම් අපි ආයෙත් පාරක් පාඩමත් එක්ක එක්කව වෙමු. හොඳයි පුතේ. අන්නේ කතා කරපු පරීක්ෂණයත් එක්ක අපි අද දවසේ පාඩම අවසන් කරනවා. එතකොට අපි ඉක්මනින් බලමු අද දවසේ අපි කතා කරේ මොනවද කියලා. අපි Arduino මෘදුකාංගයේ පරිගණක ස්ථාපනය කරගන්න ඇති කතා කරා. ඒ වගේම Arduino පරිපත් සඳහා වැඩසටහන් ලියන හැටි අපි කතා කරා. ඒ වගේම ස්වයංක්‍රීය නිවන දැල් වෙන සූත්‍රිකා පහනක් නිර්මාණය කිරීම දක්වා පරිපත්ත සකසන ආකාරය ගැන අපි කතා කරා. එහෙනම් පුතේ මෙන්න මේ අභ්‍යාසයත් ලියා ගන්න Arduino පුවරුවක් භාවිතයෙන් ස්වයංක්‍රීය නිවන දැල් වෙන සූත්‍රිකා පහනක් නිර්මාණය කර ගන්න ආකාරය පැහැදිලි කරන්න. හොඳයි දුවේ පුතේ. මෙන්න මේ අභ්‍යාසයත් එක්ක අද දවසේ පාඩම මම නවත්තනවා. එහෙනම් ඊළඟ පාඩමෙන් ඒ කියන්නේ Arduino පුවරුවක් සංවේදකත් එක්ක සම්බන්ධ කරලා බාහිර පරිසර තත්ත්ව සංවේදනය කරමින් ස්වයංක්‍රීය පරිපත නිර්මාණය කරගන්න ඊටාම වැදගත් පාඩමක් එක්ක ආය දවසක හම් වෙන බලාපොරොත්තු වෙමින් ඕගොල්ලන්ගේ සමුගන්නවා. ඔයගොල්ලෝ හැමෝටම ආයුබෝවන්.